tu arahatu sabba dhammesu appatihata ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් අදත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාව යටතේ සිදු කෙරෙන තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවෙන් මේ දිනවල අපි සාකච්ඡා කළේ ධම්ම දායාද සූත්‍රය ඇසුරු කරගෙන ධර්ම දේශනා කීපයක් සිදු කළා. ඒ සූත්‍රය ඇසුරු කරගෙන සිදු කෙරෙන 10 වෙනි ධර්ම දේශනාව තමයි අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. 9 වෙනි ධර්ම දේශනාව අවසානයේ අපි අෂ්ට පරිස්කාරය පිළිබඳව කරුණු සාකච්ඡා කරලා 12 පිරිකරක් සම්පූර්ණ කෙරෙන්නේ කොහොමද කියන කාරණාවත් ඒ සඳහා අවශ්‍ය මොනවද කියන කාරණාවත් සාකච්ඡා කරමින් ධර්ම දේශනාව නිමා කළා. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සල්ලේකතාවය කියන්නේ මොකක්ද කියන කාරණාවත් සමග ඉදිරියට තවත් උතුම් ධර්ම කාරණා කීපයක්. පින්නතුනි සල්ලේකතාවය සිව්පස ප්‍රත්‍ය රැස් කරලා තබා ගැනීම සන්නිධි කියලා කියනවා. සන්නිධිකාරකය රැස් කරලා තබා ගන්න එක සිව්පසේ. ඒ කාරණාව ආහාර සන්නිධි, පාන සන්නිධි, වස්ත්‍ර සන්නිධි, යාන සන්නිධි, සයන සන්නිධි, ගන්ධ සන්නිධි, ආමිෂ සන්නිධි ආකාරයෙන් සත්වදේරු ආකාර 7ක් මේ වෙනුවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා චීවරාදී ප්‍රත්‍ය පසුව පරිහරණයට රැස් කර තබා ගැනීම. එක්රැස් නොකොට තමන් ජීවත් වෙන අවස්ථාවෙහි ලැබෙන දෙයින් පවා අවම වශයෙන් පරිහරණය කිරීම සතුටු විය හැකි බව. මෙන්න මේ සල්ලේකතාවයයි. මේ නොයෙක් දේවල් එදිනෙදා ජීවිතේ ලැබෙනවා. ඒ ලැබෙන දේවල් වලින් තමන්ට ලැබෙන ප්‍රමාණය ඒ ප්‍රමාණයනොත් එදිනෙදා පැවැත්මට අවශ්‍ය
අවම ප්‍රමාණයක් භාවිතා කරන යම් කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව සතුටුයි. තමන්ටත් ලැබුණ දේ පිළිබඳව සතුටක් තියෙනවා. සල්ලේකතාවය කියලා කිව්වේ ඒකයි. ලැබෙන දෙයින් පවා අවම වශයෙන් පරිහරණය කිරීමෙන් ඒ ලැබෙන දේවල් අවමයක් පරිහරණය කිරීමෙන් සතුටු විය හැකි බව සල්ලේකතාවයයි කියලා සඳහන් කරනවා. එහෙනම් අපි කිව්ව සම්නිදී කියලා කිව්වේ රැස් කර තබා ගැනීම. එහෙනම් කරුණු 7ක් සිහිපත් කළානේ සම්නිදී යටතේ. පළවෙනි එක ආහාර සම්නිදී. ආහාර සම්නිදී කියලා සඳහන් කළේ යම් ආකාරයකින් පිළිගත් ආහාර හෙට දිනට පරිභෝග කිරීම පිණිස තබා ගැනීම ආහාර සම්නිදියයි. අද දවසේ දායකයෝ විසින් පිළිගන්වපු ආහාර අද වළඳලා මේ කොටස හෙටත් ගන්න තියන්න කියලා සඳහන් කරනවා. ඒකට රැස් කරලා තබා ගැනීම. ඒකට බුදුරජාණන් වහන්සේ කැමති නෑ. මොකද ඒ ආහාරයේ පිළිබඳව තෘෂ්ණාවක් ඇති වුන නිසා තමයි ඒක රස තෘෂ්ණාවක් කුමරුණු තෘෂ්ණාවක් නිසායි හෙටත් භුක්ති විඳින්න තියන්න කියලා ඉල්ලීමක් කළේ. ආන් එහෙම තබා ගැනීම ආහාර සම්නිදී කියලා සඳහන් කළා. මෙය විනය ක්‍රමයේ යටතේ සල්ලේක ප්‍රතිපදාවයයි දෙවැදු ආරුම් හැටියට සඳහන් කරන බව සිහිපත් කරනවා. එක් දිනකට පිළිගත් ආහාර ද්‍රව්‍ය තවත් දිනක පරිභෝගයට තබා ගැනීමෙන් සම්නිදී කාරක ශික්ෂාපදයෙන් දුෂ්කට ඇවතකට පැමිණීමෙන්ද වැළඳීමෙන් පිඩක් පාසා පචිති ඇවතට පැමිණීමක්ද විනය ක්‍රමයෙන් වරදට පැමිණීමක්ද වේ කියලා සඳහන් කරනවා. එහෙම හෙටත් ගණ්ඩ තියන්න කියලා උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කළොත් දුෂ්කටයක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒක හෙට අරගෙන නැවත පරිභෝග කරනකොට වළඳන පිඩක් ගානේ සඳහන් කරනවා තවත් ඇවතකට භාජනය වෙනවා කියලා පචිති කියන ඇවතට. හෙට දවසේ අරගෙන වළඳන පිඩක් ගානේ පචිති කියන ඇවතට භාජනය වෙනවා. ඒ නිසා සඳහන් කළා දායක කාරකාදීන් විසින් ආරාමයට ගෙනවිත් පූජා කරන ලද මේ ආහාර ආදිය අනුපසම්පන්නයන්ට බාරකොට ඔවුන් පසුදින පිළිගන්වන ලද්දක් ගෙන පරිභෝග කිරීමෙන් විනයෙන් ඇවතකට නොපැමිණේ කියලා. දායක කාරකාදීන් නොයේක් භවභෝග අරන් එනවා. ඒ දේවල් අනුපසම්පන්න කැපකරුවෝ වාගේ අය අරන් රැස් කරලා තියෙනවා. හෙට දවසේ කැපකරුවෝ ඒ දේවල් පිළිගන්නවා. ඒකට ස්වාමීන් වහන්සේගේ කිසි මැදිහත් වීමක් නැහැ. ඒ ආහාරය වැළඳුවා කියලා කවදාවත් ඇවතකට භාජනය වෙන්නේ නැහැ. මොකද ඒක රැස් කරලා තබා ගැනීමේ තෘෂ්ණාවක් Taman තුල තිබුණේ නැහැ. දායකයෝ ගෙනත් තියලා තියෙනවා. කැපකරුවෝ අරන් තියලා තියෙනවා. පස්සේ කැපකරුවෝ විසින් පූජා කරලා තියෙනවා. ඒ කාරණාවත් සඳහන් කරනවා එබැවින් සල්ලේක ප්‍රතිපදාවෙන් මේන් වරදට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සහැල්ලු ප්‍රතිපදාවට නොගැලපෙන බැවින් සල්ලේක ප්‍රතිපදාවෙන් වරදකට පැමිණෙන ක්‍රමයක් ඒ තුල ආයෙත් පැහැදිලි කරනවා. එහෙම දායකයෝ ගෙනල්ලා පූජා කරන දේවල් පස්සේ පිළිගන්වුවහම වළඳන එකේ ඇවතක් වෙන්නේ නැහැ. නමුත් පුණ්‍යතින් මේ සල්ලේක ප්‍රතිපදාව පිළිබඳව සාකච්ඡා කරනකොට එතනට පොඩි බාධාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ ප්‍රතිපදාව තුල වරදට යනවා කියලා. මොකද තමන් විසින් ඒ පිළිබඳව අනුබල වීමක් දීලා තිබුණොත් ප්‍රතිපදාව තුළ වරදකට යනවා සල්ලේක ප්‍රතිපදාව තුළ. ඊළඟට පාන සම්නිදිය. අෂ්ටපාන ගිලන්පස ද්‍රව්‍ය පිළි අරගෙන පසුදින පරිභෝගයට තබා ගැනීම
පාන සන්නිධිය නම් වෙයි. අෂ්ටපාන වර්ග පිළි අරගෙන අද වළඳලා හිතට තියාගත්තොත් ඒක පාන සන්නිධිය කියන ගණයට අයිති වෙනවා. මෙය විනය ක්‍රමයේ යටතේ සල්ලේක ප්‍රතිපදා ක්‍රමයේ යයි දෙවදෑරුම් ක්‍රමයක් තියෙනවා. විනය ක්‍රමයයි සල්ලේක ක්‍රමයයි කියලා ආකාර දෙකක්. එතකොට විනය ප්‍රතිපදාව එකක්, සල්ලේක ප්‍රතිපදාව තව එකක්. පාන වර්ග පිළිගෙන පසුදින පරිභෝගයට තබා ගැනීම දුෂ්කට ඇවතකට පැමිණීමත් වළඳන උගුරක් ගානේ පචිති ඇවතකට පැමිණීමත් සිද්ධ වෙනවා. පිළි අරගත්ත දේ හෙටට තියාගත්ත. ඊළඟට සඳහන් කළා අනුපසම්පන්නයන්ට බාරකොට ඔවුන් පසුදින පිළිගන්වන ලද්දක්ගෙන පරිභෝගයෙන් විනයෙන් ඇවතකට නොපැමිණේ. එහෙත් එය සැහැල්ලු ප්‍රතිපදාවට නොගැලපෙන බැවින් සල්ලේක ප්‍රතිපදාවෙන් වරදට පැමිණේ කියලා. ඊළඟට වස්ත්‍ර සන්නිධිය. දෙපොට සිවුර, තනිපොට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරට අමතරව අඳින පොරවන සිවුරු මතු ප්‍රයෝජනයේ පිණිස තබා ගැනීම වස්ත්‍ර සන්නිධිය නම් වේ. එදිනෙදා පරිහරණයට දෙපොට සිවුරයි, තනිපොට සිවුරයි, අඳන සිවුරයි තියෙනවා. ඒක එදිනෙදා පරිහරණයටයි තියෙන්නේ. ඊට අමතරව ලැබෙන තව සිවුරු තියෙනවා. එතකොට ඒව පසුව ගන්නවා කියන අදහසින් වෙනම රැස් කරලා තියෙනවා. ඒ ක්‍රමයේ එතකොට වස්ත්‍ර සන්නිධියයි. සඳහන් කළා භික්ෂුවකට කැපවන්නේ අදිෂ්ඨාන සිවුරු එක කට්ටලයක් පමණක්ය. එයින් අමතරව ඇති රියනකට වඩා දිග ඇති, වියතකට වඩා පළල ඇති සියලුම චීවර අතිරේක වශයෙන් 10 දිනක් කැපවේ. තමන්ගේ අදිෂ්ඨාන කරගත්ත සිවුරු කට්ටලයට අමතරව අනික් දේවල් දින 10ක් ළඟ තියාගන්න පුළුවන්. සඳහන් කළේ රියනකට වඩා දිග ඇති, වියතකට වඩා පළල ඇති සියලු චීවර අතිරේක වශයෙන් 10 දිනක් කැපයි කියලා සඳහන් කළා. ඉන් මතු තබා ගැනීමෙන් නිසංගි පචිති වෙනවා. 10 දිනට වඩා කාලයක් තියාගත්තොත් නිසංගි පචිති කියන අවතටපත් වෙනවා. ඇවත් නොවීම පිණිස විනය ක්‍රමයෙන් විකල්පනය කිරීම ආදීන් කල් තබාගත හැක. එසේ කිරීම සල්ලේක ප්‍රතිපදාවට නොගැලපෙයි. එනම් ඇවත් නොවන විදිහට පොදුවේ තියලා තියන්න පුළුවන්. තමන්ගේ සිවුරු නෙමෙයි පොදුවේ තියලා තියන්න පුළුවන්. එහෙම වුණොත් අර නිසංගි පචිති ක්‍රමයට යන්නේ නැහැ. නමුත් මෙන්න මේ සල්ලේක ප්‍රතිපදාව යටතේ වරදකට පැමිණෙනවා කියලා සඳහන් කරනවා. වස්ත්‍ර සන්නිධිය. ඊළඟට යාන සන්නිධිය. යාන සන්නිධිය කියලා කියන්නේ පාවහන් වලට. ශාසනීය යාන පූජාව, පාවහන් ආදිය. පාවහන් කට්ටල දෙකක් තියාගන්න පුළුවන්. එකක් රළු මාර්ගයේ පාවිච්චි කරන්න. ගමට වඩිනකොට, පිණ්ඩපාතේ වඩිනකොට එකක් පාවිච්චි කරන්න පුළුවන්. පය සෝදාගත්තට පස්සේ ඇතුළට පාවිච්චි කරන්න එකක් තියාගන්න පුළුවන්. නැත්නම් පය සෝදාගත්තාම ආයෙත් පයේ කුණු ගෑවෙනවා. නිකන් පොළොව ස්පර්ශ කරමින් එන්න තිබුණා. එතකොට මේ කුණු පිටින්ම කුටියට යන්න වෙනවා. සංඝසතු කුටියකට ඇතුල් වෙන හැම මොහොතකම පය පිරිසිදු කරගෙන ඇතුල් වෙන්න ඕනේ. ඒ ඇතුල් වෙනකොටත් පය සෝදාගත්තාම පයේ තියෙන තෙත පිටින් කුටියට යන්න බෑ. ඒක තහනම් කරලා තියෙනවා. ඉතින් පය සෝදා ගන්න තැන ඉඳලා ආපහු පයේ කුණු ගෑවෙනවා නම් එතන ඉඳලා පාවිච්චි කරන්න තවත් පාවහන් ඉවලක් තබා ගන්නට කමක් නැහැ කියලා අනුමත කරලා තියෙනවා. පාවහන් අවශ්‍ය වන්නේ පාසේදු විට පාවිච්චියට එක් වහන් සඟලක්ද අන්තනදී පාවිච්චියට එක් වහන් සඟලක් දෙයි වහන් සඟල් දෙකකි.
කියලා සඳහන් කරනවා. ඊට වැඩියෙන් තබා ගැනීම යාන සන්නිධිය නම් වේ. ඒ සල්ලේක ප්‍රතිපදාවටද නොගැලපෙයි. ඒක යාන සන්නිධියයි වැඩියෙන් තියාගත්තොත්. ඒක සල්ලේක ප්‍රතිපදාවටත් ගැලපෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා සතපෙන ඇඳ. මේ සතපෙන ඇඳ පිළිබඳව සඳහන් කරනකොට ඇඳන් දෙකක් තබා ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එලි මහන එකකුත් ඇතුලේ එකකුත් දෙකක් තියාගන්න පුළුවන්. දහවල් කාලයේ වෙසෙන තැන පහසුවට හා රාත්‍රිය ගත කරන තැන සතපීමට ඇඳන් දෙකක් පරිභෝග කළ හැකියි. ඊට වැඩියෙන් තබාගෙන පරිහරණය කිරීම සයන සන්නිධි නම් වේ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ ගන්ධ සන්නිධි. ගන්ධ සන්නිධි කියලා කියන්නේ සඳුන් ආදී සුවඳ ද්‍රව්‍යයන්. සමහරලාට හැම මතු පිට ඇති වෙන චර්ම රෝග වගේ දේවල් වලට සඳුන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන්නේ බෙහෙතක්. නමුත් කොහොමත් සඳුන් සුවඳයි. බෙහෙතක් හැටියට පාවිච්චි කරනවා. භික්ෂූන්ට සුවඳ වර්ග පාවිච්චි කළ හැකි කියලා සඳහන් කරනවා මොන වෙලාවටද? මේ වාගේ රෝගයක් තියෙන අවස්ථාවක. සඳුන් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් මේ වාගේ රෝගයක් තියෙන වෙලාවට. නමුත් සුවඳක් වෙනුවෙන්ද පාවිච්චි කරන්නේ? සඳුන් ඇඟ ගැල්ලුවා සුවඳවත් කරගන්න. නමුත් මේ වෙලාවේ භික්ෂුව මේ සුවඳ සහිත දේ ඇඟ ගල්වන්නේ ගත සුවඳ කරගන්න නෙමෙයි, හැම මතු පිට තියෙන චර්ම රෝගයක් නිසා. එනිසා සඳහන් කළා එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා. රෝගය සුව කර ගැනීමට භික්ෂූන්ට සුවඳ වර්ග පාවිච්චි කළ හැක. රෝග සුව වූ පසු නැවත සමහි රෝග හටගත හොත් ගැනීමට කියා සුවඳ තම සන්තකෙහි තබා ගැනීම ගන්ධ සන්නිධියයි. දැන් රෝගී සනීපයි. නමුත් ඒ සඳහා පාවිච්චි කරපු අඳුන් තාම තියෙනවා. ආයෙත් ලෙඩක් හැදුනොත් ගන්න පරිස්සම් කරලා තිබුණොත් ඒක රැස් කර තබා ගැනීම. ඒක ගන්ධ සන්නිධි ක්‍රීන ක්‍රමයට අයිති වෙනවා. ඒ නිසා විනයෙන් අවතක් නොවේ සල්ලේක ප්‍රතිපදාවට නොගැලපෙයි. ඒක සල්ලේක ප්‍රතිපදාවට ගැලපෙන්නේ නැහැ. නමුත් විනය ක්‍රමයෙන් වරදක් නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට ආමිෂ සම්නිධිය. ආමිෂ සම්නිධිය කියලා සඳහන් කළේ දායකයන් නොපැමිණෙන හා පිණිසුඟා නොයන දිනයන්හි පරිභෝගයේ පිණිස සහල් පොල් ආදී මේ සහල් එළවලු වර්ග ආහාර සපයා ගන්න අවශ්‍ය දේවල් රැස් කරලා තබා ගැනීම ආමිෂ සම්නිධියයි. හෙට දායකයෝ එන්නෙත් නැහැ. හෙට පිණ්ඩපාත යන්න විදිහකුත් නැහැ. මේ ටික හෙට උයන්න තියන්න කියලා තිබ්බොත් ඒක අයිති වෙනවා මේ ආහාර සම්නිධි නැත්නම් ආමිෂ සම්නිධි කියන ගණයට. සඳහන් කරනවා නොකල්හි පැමිණෙන සොරෙකුට හෝ අන් කෙනෙකුට දීම පිණිස භික්ෂුවට තමන් වසන තැන හොරු වෙන්න පුළුවන්. ඇවිල්ලා ඉල්ලනකොට නෑ කියවන අහන්න නැති වෙන්න පුළුවන්. අවේලාවේ එන හොරෙකුට දෙන්න භික්ෂූන් වහන්සේට සඳහන් කළා තමන් වසන තැන සහල් නැලියක්ද හකුරු පිටක්ද ගිතෙල් කාලක්ද තබාගත හැකියි. හොරෙක් ආවොත් හොරාට දෙන්නයි තියාගෙන ඉන්නේ තමන්ගේ පරිභෝජනයේට නෙමෙයි තබාගත හැකියි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා තමන්ගේ පරිභෝගයේ පිණිස ආහාර අනුපසම්පන්නයන් අයත් කොට තබා ගැනීමෙන්ද කැප කුටිවල තබා ගැනීමෙන්ද විනයෙන් වරදට පත් නොවේ. තමන් තබන්නේ අනුපසන්න සම්පන්න අය ලව්වා තියලා තිබ්බොත් ඒක විනය ක්‍රමයෙන් වරදක් නෑ කියලා. නමුත් සල්ලේක ප්‍රතිපදාවට නම් ඒක ගැලපෙන්නේ නෑ. මෙතන බොහොම රූක්ෂ ප්‍රතිපදාවක් සඳහන් කරන්නේ. නිවන් සොයාගෙන යන උතුමන් ළඟ මේ වාගේ උතුම් ගුණ තිබිය යුතුයි කියන එකයි මේ සඳහන් කරන්නේ. ඒක විනයෙන් බාධාවක්, විනයෙන් තහනමක්
පනවලා නැති තැන් තියෙනවා. නමුත් මේ උතුම් සල්ලේක ප්‍රතිපදාව තුළ හෙට අවශ්‍යද කියන කාරණාව ගැනවත් හිතලා නැහැ. ජීවිතෙත් අනිත්‍යයි. ඒ නිසා හෙටට රස කර තබා ගැනීමේ පුංචි හෝ තණ්හාවක් අගේ කරලා නැහැ. ඒ හින්දා අදට යමක් ලැබුණද අද පරිහරණය කළා. හෙට ජීවත් වුණොත් හෙටට කුමක් හෝ විකල්පයක් තියෙනවා. හෙටත් ඉන්නවා, හෙටත් ජීවත් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මේ දේවල් අවශ්‍යයි කියන කාරණාවක් සල්ලේක ප්‍රතිපදාව තුළ අගය කරන්නේ නැහැ. ඒක මම සඳහන් කළේ බොහොම රූක්ෂ ප්‍රතිපදාවක්. නමුත් සංසාරේ බය දැකලා සංසාරෙන් එතරම් යන්න උත්සාහ කරපු කෙනෙක් හැසිරෙන හැටි, කටයුතු කරන හැටි ඒ උතුමන් වහන්සේලා ගැනයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතේ සඳහන් කළා පවිවේක කතා. මොනවද මේ පවිවේක කතා කියලා සඳහන් කළේ? මේක විශේෂයෙන් සඳහන් කළා විවේකය, කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා විවේකය ආකාර තුනකට බෙදලා තියෙනවා. යම් භික්ෂුවක් පිරිසෙහි සිත් අලවා විසීමේ ආසාව හැර හුදකලාවම යෑම් ඊම් ඉඳුම් හිටුම් පිඬු පිනිස හැසිරීම ආදී සියලු කටයුතු දෙවන්නේක් නැතුව කරගන්නවද? ඒකට කියන්නේ කාය විවේකයයි. දෙන්නෙක් නැහැ. තනියම. පිණ්ඩපාතේ වඩින්නෙත් තනියම. මග ගමනක් යන්නෙත් තනියම. වාසය කරන තැන ඉන්නෙත් තනියම. කාගේවත් උපකාරයක් නැහැ. තමන්ගේ කටයුතු ටික තමන්ම කරගන්නවා. ඒක මහා ලොකු විවේකයක් හැටියටයි දේශනා කළේ. නිවන් දකින්න හදන උතුමන්ගේ ප්‍රතිපදාව ගැනයි මේ කියන්නේ. අපිට නම් කාත් කවුරුවත් නැති වුනහම අපි කියන්නේ මහා පාළුයි කියලා. එතකොට නිවන් දකින්න උතුමුණුත් අපිත් අතර තියෙනවා ලොකු වෙනසක්. ඒ පාළුව මකා ගන්න අපි නොයේක් දේවල් කරන්න පුළුවන්. ගෙදර කවුරුවත්ම නැත්තම් රූප වාහනිය ගාව හරි වාඩි වෙනවා. එහෙම නැත්තම් ගුවන් විදුලිය හරි ක්‍රියාත්මක කරනවා. එහෙමත් නැත්තම් ටිකක් දිග වෙලාවක් කතා කරන්න පුළුවන් කෙනෙක් එක්ක දුරකථන ඇමතුමක් හරි ගන්නවා. අද කවුරුවත් නැහැ පාළුයි. එහෙම කියලා. නමුත් නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් තව කෙනෙක් එක්ක ඇසුරු කරනකොට කෙලෙස්ම තමයි පිරෙන්න බලන්නේ. වැඩි වශයෙන් කතාවට පැටලුනොත් සම්පප්පලාප වගේ දේවල් කියවෙනවා. තවත් නොයෙක් ක්‍රියාකාරකම් වලට යනවා. දෙන්නෙක් මුණ ගැහුනොත් කරනව නම් කතාවක්, කල යුතුම නම් කල යුත්තේ ධර්ම සාකච්ඡාවක් පමණයි. ඒ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම කටයුතු කළ යුතුයි කියන එකයි මේ සඳහන් කරන්නේ. කාය විවේකය. ඊළඟට සඳහන් කළා චිත්ත විවේකය. එසේ එකලා බවට පත්ව කුසීත නොවි අෂ්ට සමාපatti උපදවා නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්නවා. හුදකලාව ඉඳගෙන අෂ්ට සමාපatti දක්වා දියුණු කරනවා. භාවනාව වඩලයි තියෙන්නේ. දැන් නීවරණ උපදින්නේ නැහැ. පංච අභිඥා අෂ්ට සමාපatti. නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරගෙන නෙක්ඛම්මෙහි ඇලීම. මේ සමාපatti වලට එළඹුණත් නීවරණ යටපත් කරලා ඉන්නේ. අභිඥා ලැබලා තියෙන අහසින් යන්නේ නීවරණ නැති කරලා නෙමෙයි. නීවරණ යටපත් කරලා. නාදිවාසේති පජහති විනෝදේති. නාදිවාසේති කියලා කිව්ව ඉඩ දෙන්න එපා. නීවරණයන්ට හිතේ ඉන්න ඉඩ දෙන්න එපා. පජහති කියලා සඳහන් කළේ තමන් ඇසුරට කොහොමවත් ගන්න එපා.
නීවරණයෙන් ඉවසන්න එපා. ඉඩ දෙන්න එපා. ඉවසන්න එපා. නාදිවාසීති පජහති විනෝදේති කියලා කිව්වේ දුරින් දුරු කරලා දාන්න. ඈතට තල්ලු කරලා දාන්න කිව්වා. දුරින් දුරු කරන්න. හැබැයි දුරින් දුරු කරාම ආයෙත් පස්සේ එන්න පුළුවන්. එන නීවරණ යටපත් කරලා දුරින් දුරු කරලා මේ වගේ සමාපත්තිය වලට ඇවිල්ලා ඉන්නවා. ඒ සමාපත්තියත් එක්කම මැරුණොත් බඹලව උපදිනවා. හැබැයි බඹලව ඉපදුනත් කාලයක් තිස්සේ බ්‍රහ්ම ආයුෂ විඳලා සමහර වෙලාවට නිරේටමත් යනවා. නැත්තම් දෙව්ලොවින් මනුලොවින් නිරේට යනවා. නැත්තම් දෙව්ලොවින් මනුලොවින් ආයෙ පින් කරගෙන ආයෙ ඉහළට යනවා. මොකද නීවරණ නැත්තටම නැති කරලා නීවරණ යටපත් කරලා ඉන්නේ. හැබැයි නීවරණ නැති නිසා යටපත් වෙලා Tamanට බලපෑම් කරන්න එන්නේ නැති හින්දා නීවරණයන්ගෙන් මිදිලා ඉන්නේ. ආන්ගේ නීවරණයන් දුරින්ම දුරු කරලා ඉන්න නිසා චිත්ත විවේකය හිතේ විවේකයක් තියෙනවා. ඊළඟට සඳහන් කළා උපදි විවේකය. විදර්ශනා භාවනාවේ යෙදිලා ආර්ය සත්‍ය මනාව අවබෝධ කරලා නිවන ප්‍රත්‍යක්ෂ කරලා උතුම් පාරිශුද්ධත්වයෙන් යුක්ත වීම නිසා ඒකෙන් කියනවා උපදී විවේකය කියලා. රහතන් වහන්සේ ලබන විවේකයටයි මේ උපදී විවේකය කියලා කියන්නේ. ඒකට විවේක වර්ග තුන. කාය විවේකය, චිත්ත විවේකය, උපදී විවේකය. ඊළඟට සඳහන් කළා බුදුරජාණන් වහන්සේ වදාළ අල්පේච්ඡතා, සන්තුට්ඨිතා ආදී ගුණයන් පිළිබඳව යම් කෙනෙකුට මේ දේශනාව කෙරෙහි භාග්‍යතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට අලාභයක් කරනු කැමැතිව මෙසේ වදාළසේක්ද කියලා හිතෙන්න පුළුවන් කියලා. අල්පේච්ඡතා, සන්තුට්ඨිතා කියපු ගුණයන් පිළිබඳව හිතනකොට අපි සාකච්ඡා කළා සෑහෙන රූක්ෂ ප්‍රතිපත්ති. එතකොට පස්සේ කාලේ ශ්‍රාවකයන්ට හිතෙන්න පුළුවන්ලු ඇයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අලාභයක් කරන්නද මෙහෙම වදාළේ කියලා. මෙහෙම ප්‍රතිපත්තියක් දේශනා කළේ මේ ශ්‍රාවකයන්ට අලාභයක් කරන්නද කියලා හිතෙන්න පුළුවන්ලු. නමුත් සඳහන් කරනවා මාගේ ශ්‍රාවකයන්ට අති ප්‍රණීත ලාභය කැමැත්තෙන් මෙසේ කියමි. අලාභයක් හින්දා නෙමෙයි. මගේ ශ්‍රාවකයන්ට අති ප්‍රණීත ලාභයක් උදෙසායි මම මෙහෙම දේශනා කරලා තියෙන්නේ. ශ්‍රාවකයෝ පිළිබඳව හිතානුකම්පාව නැතුව නෙමෙයි සාමාන්‍ය කෙනෙක් දකින්නට වඩා පරම අනුකම්පාවක් තියෙන නිසායි මෙහෙම දේශනා කළේ. අත්තිමේ තුම්හේසු අනුකම්පා කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුං නෝ ආමිෂ දායාදාති තුම්හේව මේ භික්කවේ ආමිෂ දායාදා භවෙය්‍යාත නෝ ධම්මදායාදා ආදි වශයෙන් දේශනා කරනවා. අත්තිමේ තුම්හේසු අනුකම්පා මහණෙනි මට නුඹලා ගැන අනුකම්පාවක් තියෙනවා. කින්ති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුං නෝ ආමිෂ දායාදාති මොකක්ද අනුකම්පාව? මගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද විය යුතුයි. මගේ ශ්‍රාවකයෝ ආමිෂයට දායාද නොවිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ කැමති නෑ. භාග්‍යතුන් වහන්සේ නිසා ලැබෙන ආමිෂයට දායාද වෙනවට බුදුරජාණන් වහන්සේ කැමති නෑ. බුදුරජාණන් වහන්සේගේ එකම බලාපොරොත්තුව භාග්‍යතුන් වහන්සේ නිසා ලැබුණ ධර්මයට දායාද වෙන එක පමණයි. මහණෙනි කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වෙනවද? ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවෙනවදයි? නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාව දයාව හිතේශී භාවයක් ඇත. මහණෙනි නුඹලාගේත් මගේ ආමිෂයේ ගරුකොට
පිළිගන්නෝ වන්නාහුද නුඹලාත් මගේ ආමිෂයටද ගරු කරන්නේ. මගේ ආමිෂය පිළිගන්නද උඹලා බලාගෙන ඉන්නේ කියලා අහනවා. ධර්මයේ ගරු කොට පිළිගන්නෝ නොවන්නාහුද මා අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මයට උඹලා ගරු කරන්නේ නැද්ද කියලා අහනවා. එම කරුණ හේතුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ ආමිෂ ගරුකෝ වාසය කරති. ධර්ම ගරුත වාසය නොකරති යයි නුඹලාද ඒ කාරණාවෙන් ගැරහිය යුත්තෝ වන්නාහ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයට ගරු කර කර ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයට ගරු කරන්නේ. ආන් එහෙම මිනිස්සු බනිනවා. මේ ශ්‍රාවකයෝ ආමිෂයට ගරු කරනවා, ධර්මයට ගරු කරන්නේ. මිනිස්සු බනිනවා. ඒ නිසා මහණෙනි ආමිෂයට ගරු කරන්න ගියොත් උඹලා ආන් එහෙම චෝදනාවට ලක් වෙනවා. මහණෙනි නුඹලා විතරක් නෙමෙයි, නුඹලා එහෙම කළොත් මමත් චෝදනාවට ලක් වෙනවා. කොහොමද දේශනා කළා? යම් මවෙක් පියෙක් හදාපු දරුවෝ රටට ජාතියට ආගමට වින කරනවා නම්, සමාජ සාර ධර්ම උල්ලංඝනය කරනවා නම්, සමාජය විනාශ කරන්න කටයුතු කරනවා නම් සමාජයේ මිනිස්සු බනින්නේ ඒ දරුවෝ හදපු මව්පියන්ට. මහණෙනි නුඹලා ආමිෂ ගරුක වෙනවද? ධර්ම ගරුක නොවෙනවද? ඒ කාරණාවෙන් මමත් චෝදනාවට ලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකයි සඳහන් කළේ උඹලට අනුකම්පාව පිණිසමයි මම මේ දේශනාව කරන්නේ. මහණෙනි නුඹලාත් මගේ ධර්මයේ දායාද කොට ඇත්තාහු ආමිෂයේ දායාද කොට නැත්තාහු වන්නාහු නම් ශාස්ත්‍රු ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තාහු ධර්මයේ දායාද කොටම වාසය කරත්, ආමිෂයේ දායාද කොට නැත්තාහු ආමිෂයේ දායාද කොට වාසය නොකරති. නුඹලාත් ගැරහිය යුත්තෝ නොවන්නාහුය. ශාස්ත්‍රු ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට වාසය කරති, ආමිෂයේ දායාද කොට නොහැසේති. මමත් ඒන් ගැරහිය යුත්තේක් නොවෙමි. උඹලා ධර්මයට දායාද වෙන්න පටන් ගත්තොත් ඔබලාටත් ප්‍රශංසා ලැබෙනවා, මටත් ප්‍රශංසා ලැබෙනවා. ආමිෂයේ ගරුක වුණොත් උඹලත් චෝදනා ලබනවා, මාත් චෝදනා ලබනවා. බුදුරජාණන් වහන්සේ ආමිෂ ගරුකව ආමිෂෙහි ගැටී වාසය කළ භික්ෂූන් අතරින් අතීතයේ ජීවත් වූ කපිල නම් වූ භික්ෂුව ගැන විශේෂයෙන් කරුණු පැහැදිලි කළා. ඇයි භික්ෂූන් වහන්සේලාට ආමිෂය ගරු කරන්න එපා කියන්නේ? ඇයි හැම වෙලාවෙම ධර්මයට දායාද වෙන්න කියන්නේ? මේ කරුණ පැහැදිලි කරන්න කපිල භික්ෂුව ගැන කාරණාව පැහැදිලි කළා. ඊට අමතරව තවත් නොඑක් අවස්ථාවන් වල ගිනිගත් සිවුරු ඇති, ගිනිගත් පාත්‍ර ඇති, ගිනිගත් කාය බන්ධන ඇති භික්ෂූන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නොඑක් තැන නොඑක් කරුණු දේශනා කරලා තියෙනවා. ඒ කුමන භික්ෂූන්ද ආමිෂයට ගරු කළා, ධර්මයට ගරු කළේ නැහැ? එහෙනම් මහණෙනි මට උඹලා ගැන අනුකම්පාවක් තියෙනවා. මම මේ ආමිෂයට ගරු නොවෙන්න කියලා කිව්වේ උඹලාට අති ප්‍රණීත දෙයක් ලබා දෙන්නයි කියලා දේශනා කළේ ඒකයි. අද ආමිෂයට ගරු කර කර හිටියට පස්සේ සතර පායාදී දුක් ඊටාම භයානකයි. ඒකයි මේ කපිල භික්ෂුවගේ කාරණාව සහ තවත් කරුණු ගණනාවක් ගෙන හැර දක්වන්නේ. එතකොට කවුද මේ කපිල භික්ෂුව කියලා කියන්නේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක සහෝදර දෙපළක් භික්ෂූන් වහන්සේලා ළඟට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් කටයුතු කරලා භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි මේ ශාසනයේ දූර කීයද කියලා. උන්වහන්සේලා සඳහන් කළා දූර දෙකයි. මොනවාද ශාසනයේ දූර දෙක? එකක් විදර්ශනා දූරය,
අනික ග්‍රන්ථ ධූරය. ධූර දෙකයි. විදර්ශනා ධූරය කියලා කියන්නේ කෙලින්ම නිවන් අපේක්ෂාවෙන් භාවනාව විතරක් සම්පූර්ණ කරනවා. විදර්ශනා ධූරය. අපේ ශාසනයේ නිවන් දකින්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලාගෙන ඉඳලා. හිත ඉඳලා කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. එහෙනම් නිවන් දකින්න කීවේ බලාගෙන ඉඳලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බලාගෙන ඉඳලා කොහොමද නිවන් දකින්නේ කියලා. මොකක් දිහාද බලාගෙන ඉන්නේ? අරමුණ දිහා බලාගෙන ඉඳලා. සමත භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සරලා ඉඳලම තිබුණා. හැබැයි සම්බුද්ධ ශාසනයට ආවේනික බුද්ධ ශාසනයක් පවතින කාලෙක තියෙන සුවිශේෂී භාවනා ක්‍රමය තමයි විදර්ශනා ක්‍රමය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි උකට විපස්සනා කියලා කියනවා. පස්ස කියලා කියන්නේ බලනවට. පාලියෙන් පස්ස කියන වචනේ තේරුම බලනවා. ඒකට විශේෂණයක් එකතු කරලා තියෙනවා. විපස්ස. ඒ කියන්නේ විශේෂයෙන් බලනවා. එහෙනම් විපස්සනා ක්‍රමය බලාගෙන ඉඳීමේ ක්‍රමය. මොකක් දිහාද බලාගෙන ඉන්නේ? අරමුණ දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් විදර්ශනා ක්‍රමයෙන් අරමුණ දිහා බලාගෙන ඉන්නවා කියලා සඳහන් කරාම ආනාපාන සතිය පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ නිමිත්ත හොයාගන්න කියලා. කොතනද නිමිත්ත තියෙන්නේ? ආස්වාස ප්‍රාස්වාස නිමිත්ත. ඒක හොයාගන්න කිව්වා. දිග නහයක් තියෙනවා නම් නහයක. කොට නහයක් තියෙනවා නම් උඩුතොලේ උඩ. ඒ නිමිත්ත අදම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දවසක් දෙකක් තුනක් ගත වෙන්න පුළුවන් සමහර කෙනෙකුට නිමිත්ත හම්බෙන්නම. සංසාරي පුරුදු කරලා තියෙනවා නම් ඊට පහසුවෙන් ඉක්මනින් නිමිත්ත හම්බෙන්නත් පුළුවන්. අපිට මෙහෙම ඉන්නකොට නොදැනුණාට මේ ආස්වාස ප්‍රාස්වාස විශේෂයෙන් ගැටෙන තැනක් තියෙනවා. ඒකයි නිමිත්ත හොයනවා කියලා කියන්නේ. නිමිත්ත හොයාගත්තට පස්සේ හිත ගෙනල්ලා තියෙනවා නිමිත්ත ළඟ. දොරටුපාලීක් වාගේ වෙන්න කියලායි දේශනා කළේ. දොරටුපාලයාගේ කාර්යය තමයි දොරෙන් ඇතුල් කරපු අය දිහා එයා බලන්නෙත් නැහැ. ඇතුල් කරලා ඉවරයි. දොරෙන් එළියේ තමන්ගේ සීමාවෙන් පිට ඉන්න කය ගැන හොයන්නෙත් නැහැ. දොරෙන් ඇතුළට යන්න ආවොත් එයා පරීක්ෂා කරනවා. එහෙම වෙන්න කියලා කිව්වා. එහෙනම් ආස්වාසයත් එතනදිම බලනවා ප්‍රාස්වාසයත් එතනදිම බලනවා. මේ කාරණාව ඊටාම සිහියෙන් බලාගෙන ඉන්න කෙනාගේ හිත වැඩෙන ක්‍රමයක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා. ඒකටයි විපස්සනා ක්‍රමය කියලා කියන්නේ. ඒක තමයි විදර්ශනා ධූරය කියලා කිව්වේ. ග්‍රන්ථ ධූරය කියලා කිය ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. මෙතන කපිලගේ අයියා ඉන්නේ. අයියාගේ නම සාගත. සාගතට වයසයි ටිකක්. වැඩිමල් සහෝදරයා සඳහන් කළා මට දැන් ග්‍රන්ථ ධූරයට කාලයක් නැහැ. මම විදර්ශනා ධූරේ වඩනවා. භික්ෂුන් වහන්සේලගෙන් කමටහන් අරගෙන විවේකීව ගිහිල්ලා භාවනා කළා. කපිල කල්පනා කළා මං තව ලාබාල තරුණයි. මං ත්‍රිපිටකය හොඳින් ඉගෙනගෙන ඊට පස්සේ භාවනා කරලා නිවන් දකින්නවා කියලා. එයා ග්‍රන්ථ ධූරේ උන්වහන්සේ තෝරගත්තා. හොඳට පිටකේ ඉගෙන ගත්තා. ත්‍රිපිටකයම මනාව ප්‍රගුණ කළා. සාගත භික්ෂුන් වහන්සේ සෞඛ්‍යලස් නැසල රහත් වුණා. කපිල භික්ෂුව ත්‍රිපිටකය පිළිබඳව මනා දැනුමක් ලබා ගත්තා. දැන් බොහෝ ප්‍රත්‍ය ලැබෙනවා. බොහෝම දායකයෝ ඉන්නවා. හරියට සිව්පසේ ලැබෙනවා. දැන් මෙහෙම කටයුතු කරනකොට මේ භික්ෂුව ආමිෂයට ක්‍රමක්‍රමයෙන් ලෝභ වෙන්න පටන් ගත්තා. දැන් සමහර වෙලාවට දායකයන්ගේ හිත දිනාගන්න ධර්මය අධර්මය කරන්න වෙන අවස්ථාත් එනවා. ඍජු වෙන්නේ නැහැ.
එහෙම ඍජුව ප්‍රකාශ කළොත් ඔවුන් වැරදි කියලා ඔවුන් තමන් ගැන කැලකිරි. ඔවුන්ගෙන් ලැබෙන ලාභ නැතුව යයි. නමුත් ඍජු වෙන්නයි ශාසනය දේශනා කරන්නේ. ධර්ම කාරණාව කියනකොට අහගෙන ඉන්න පුජ්‍යලයා කවුද කියන කාරණාව ගැන හිතන්න එපයි දේශනා කළේ. එතන රජ්ජුරුවොත් ඉන්න පුළුවන්. එතන ඇමතිවරුත් ඉන්න පුළුවන්. Tamanට ඊටාම කුළුපග දායකයොත් ඉන්න පුළුවන්. නිරන්තරයෙන් හොයලා බලන සිව්පසයෙන් සලකන අය ඉන්නත් පුළුවන්. මේ ධර්ම කාරණාව මෙහෙම දේශනා කරාම ඒ අයගේ හිත රෙදෙයි කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් කාරණාව ධර්ම කාරණාව සඳහන් කළේ 10 මිටක් වගේ කුඩු වෙලා ගියත් ධර්ම කාරණාවම දේශනා කරන්න කියලා. අනික් ඒවා තියෙන්නේ පස්සේ. එහෙමයි දේශනා කරන්නේ. අපේ එක ජාතක කතාවක අපූර්ව කාරණාවක් පැහැදිලි කරනවා. කෝටි ගණන් අත්හැරලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි දෙන්නේ. බොහොම අල්පේච්ඡව ධ්‍යාන භාවනා වඩමින් වනේ හැසිරෙනවා. එක දවසක් දානෙට ලුණු මදි. කලින් දවසක දානෙට ලුණු ප්‍රමාණයක් වැඩියෙන් හම්බ වුණා. එදා වළඳලා අර ලුණු ටික බොහොම හීනියට ඔතලා ගහක ගහලා තිබ්බා. පහුවදා ලුණු මදි. අර එදා සංගවපු ලුණු ටික ගෙනල්ලා ආහාරයට දැම්මා. අනික් ඍෂිවරයා වැඩිමහලු ඍෂිවරයා ඇහුවා කොහෙන්ද ලුණු? ස්වාමීනි ඊයේ ඉතුරු වුණා. ඒක මං තැනක සංගවලා තිබ්බා. ඒක ගෙනාවා. මං පරිස්සමට තියලා තිබ්බ එක. ඊට පස්සේ ඇහුවා කෝටි ගණන් ධන සම්පත් අත්හැරියා. අම්මා තාත්තා පවුලේ ඔක්කොම අත්හැරියා. ඒ සියලු දෙනාම අත්හැරලා නිවන් දකින්න. සසරින් එතර යන්න. කෝටි ගණන් අත්හැරපු උඹට රන් රිදී මුතුමැණික් අත්හැරපු උඹට ලුණු ටික අත්හරින්න බැරි වුණාද කියලා. තරහ වුණා. තරහ වුණා කියන්නේ සඳහන් කළා බැන්නට කමන්නේ ඔච්චර සැරට බයින්න එපා කියලා. එහෙනම් එතන තමයි සඳහන් කරන්නේ කිව යුතු කාරණාව කිව යුතු තැන හරියටම කියන්න ඕනේ. තරාතිරම බලන්න එපා කියලා. අන්න ඒ වාගේ. නමුත් කපිල භික්ෂුවට ඒක බැරි වුණා. දායකයන්ගේ හිත දිනාගන්න කැපදේ අකපයි කියලා දේශනා කළා. අකැපදේ කැපයි කියලා දේශනා කළා. නොඑක් ආකාරයෙන් ධර්මය වෙනස් කරන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා පවා උපදෙස් දුන්නා එපා කපිල ඔහොම කරන්න උඹ කරගන්නේ මහා නර්තයක් කියලා. අහන්නේ. ඒ හොඳට දන්නවනේ. මාන්නයක් තියෙන මන් දන්නවා. ඊට පස්සේ රහතන් වහන්සේලා දැනුවත් කළා සහෝදර රහතන් වහන්සේට. සාගතයන් වහන්සේත් ඇවිල්ලා සඳහන් කළා මොකද්ද කපිල උඹ මේ කරන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මේ කපිල භික්ෂුවට කපිල නුඹ මේ කරන කාරණාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට ලොකු හානියක්. සම්‍යක් ප්‍රතිපදාවෙහි හැසිර ශාසනයට ධර්මයෙන් සංග්‍රහ කරව. මනා සම්‍යක් ප්‍රතිපදාවේ හැසිරියන්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට මනාව සංග්‍රහ කරපන්. වරදවා පිළිපැදීමෙන් ධර්මයට පිටුපලා යුඹ ඉන්නේ. ඔබ දැන් ධර්මයෙන් සරණක් හොයනව නෙමේ. ඔබ දැන් ධර්මයට පිටුපලා ඉන්නේ. නුඹට බොහෝ අනර්ථයේ පිණිස මේක හේතු වෙනවා. ආන්ගේ නිසා වහාම ධර්මයට ගරු කරපන් කියලා. එහෙම කීවත් මේ භික්ෂුව පිළිගන්නේ නැහැ. තමන්ම දන්නවා කියලා තමයි කල්පනාව. නමුත් ඉතින් කීවට අහන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. මෙයාගේ අම්මයි නංගි දෙන්නත් පැවිදි වෙලා ඉන්නේ. ඒ දෙන්නත් කපිල භික්ෂුවගේ පැත්තේ. සිල්වත් ගුණවත් භික්ෂූන්ට හරියට චෝදනා කරනවා. අපහාස කරනවා. ධර්ම ක්‍රමයට පිටුපාලා අධර්ම ක්‍රමයෙන් තමයි ජීවත් වෙන්නේ. සාගත භික්ෂුන් වහන්සේ පස්සේ කාලේ පිරිනිවන් පෑවා. කපිල භික්ෂුව මරණයෙන් පස්සේ අවීචියේ ගිහිල්ලා ඉපදුනා. අම්මයි
නංගි දෙන්න නිරේම ගිහිල්ලා ඉපදුනා. බුද්ධාන්තරයක් අවීචී දුක් විඳා. නිමක් නැති දුකක් බුද්ධාන්තරයක් මුළුල්ලේ අවීචී විඳලා දැන් මේ පත්‍යලෝලත්වයට ගියපු හින්දා එක දවසක් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න ගිහිල්ලා මනා සංවරශීලී ධර්මගරුක භික්ෂූන් වහන්සේලා පොයගේ හිටියා. කපිල භික්ෂුවට පක්ෂපාත භික්ෂූන් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාමත් ඇවිල්ලා පොයගේ ඇතුලේ හිටියා. කපිල භික්ෂුව ප්‍රධාන ආසනේ වාඩි වුණා. වටාපත අතට ගත්තා. සියලු භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි නුඹලාට ප්‍රාතිමෝක්ෂයේ කටපාඩම්ද කියලා. ධර්මයට ගරු කරන භික්ෂූන් වහන්සේලා කල්පනා කළා ධර්මයට විරුද්ධව කතා කරන මේ පාපී භික්ෂුවට පිළිතුරු දෙන එකේ තේරුමක් නැහැ. උන්වහන්සේලා ඔක්කොම නිශ්ශබ්ද වුණා. ටික වෙලාවක් බලාගෙන හිටියා. කාගෙන්වත් වචනයක් නැහැ. සඳහන් කළා මහණෙනි ධර්මයේ විනය කියලා දෙයක් ලෝකේ නැහැ. නැගිටලා යන්න ගියා. ධර්මයට ඒ තරම් නිග්‍රහ කරලා තමයි අවීචී ඉපදෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාළුවෙක් වෙලා අචිරවතී ගඟේ ඉපදුනා කියලා කියනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හොරු 500ක් 500ක හොරු කණ්ඩායමක් ගම් නගර විනාශ කර කර හිටියා. එක ගමක් කොල්ල කන්න ගියාම ගමේ මිනිස්සු ඒක දැනගෙන සංවිධානය වෙලා හොරු ගමට ඇතුල් වුණාම කඩු කිනිසි අරගෙන හොරුන්ට පන්නන්න ගත්තා. හොරු 500. හොරු දුවන්න පටන් ගත්තා. දුවගෙන යනවා ආරක්ෂාවක් හොයන්න. නමුත් ඊට වඩා ලොකු පිරිසක් පස්සෙන් එළවනවා. කරන්න දෙයක් නැහැ කැලෑවකට රිංගුවා. කැලෑවේ බේරෙන්න පුළුවන්ද කියලා වටපිට බැලුවා. කැලෑවෙත් හැංගෙන්න තැනක් නැහැ. විශාල පිරිසක් කෑකෝ ගහගෙන එනවා. තව ටිකක් විපරම් කරනකොට දැක්ක හාමුදුරු කෙනෙක්. ගහක් ළඟ වැඩේ ඉන්නවා. උන්වහන්සේ ළඟට දුවලා ගියා. අනේ ස්වාමීනි අපි බේරගන්න මොන ක්‍රමෙන් හරි බේරන්න කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කළ එහෙනම් වාඩි වෙන්න. සියලු දෙනාම වාඩි කෙරෙව්වා. ඔවුන් ලව්ව නමස්කාරී කිව්වා. ඔවුන් තිසරණෙහි පිහිටෙව්වා. ඊට පස්සේ පන්සිල් දුන්නා. පන්සිල් සමාදන් කරවලා සඳහන් කළා දැන් යන්න. මේක තමයි මට දෙන්න තියෙන හොඳම ආරක්ෂාව. ජීවිතේ නැති කලත් මේ සිල්පද 5 කඩන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කිව්වා. පොරොන්දු වුණා නෑ ස්වාමීනි. අපේ රැකවරණේ මේක නම් කවදාවත් මේක කඩන්නේ නැහැ. මගට යනකොට ගම්මුණ ගැහුණා. සියලු දෙනාම කපලා කොටලා මැරුවා. ඇනලා කපලා කොටලා මැරුවා. මරපු කෙනා දිව්‍ය ලෝකෙ උපදිනවා. අපේ ශාසනේ අපි දක්ෂින විභංගයේ කතා කරනකොට දුස්සීල මිනිස්සු ගැන කතා කරනවා. එතකොට මේ 500 දෙනාම දුස්සීල මිනිස්සු. හොරු, මංකොල්ලකාරයෝ, අනුන්ට කරදර කරන අය. නමුත් ඉපදුනේ දිව්‍ය ලෝකෙ. මොකක් නිසාද? ස්ථීරසාර පොරොන්දුවක් දුන්නා පන්සිල් කඩන්නේ නැහැ කියලා. අදත් බුදුරජාණන් වහන්සේට පොරොන්දු වෙනවා නම් ස්වාමීනි දිවි හිමියෙන් මේ සිල් උල්ලංඝනය කරන්නේ අද සමාදන් වෙච්ච සීලය මොනම හේතුවෙන්වත් කඩන්නේ කියලා. හරියටම ප්‍රතිඥා දීලා නැගිටිනකොට වෙඩි තිබ්බොත් ඒත් උපදින්නේ සුගතිය. පාපයට වඩා කුසලයට තියෙන පුදුමාකාර බලයක්. හැබැයි ඒ ප්‍රකාශය ආත්ම වංචාවක් නොවෙන්න ඕනේ. නියත ප්‍රකාශයක් වෙන්න ඕනේ. ඒ 500 දෙනාම දිව්‍ය ලෝකෙ ඉපදුනා. කපිල අවීචියෙන් නිදහස් වෙලා ඇවිල්ලා අචිරවතී ඉපදුනා. අර 500 දෙනා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඇවිල්ලා දීවර ගමක ඉපදුනා. දීවර දරුවෝ ලොකු වෙලා ඉස්සරලාම රස්සාවට ගියා. දාපු පළවෙනි දැලටම මේ රත්තරන් මාළුව අහු වුණා. කපිල ඉපදිලා ඉන්නවා රන් කඳක් වාගේ. මාළුවෙක්. ඉතින් ඉස්සරලාම මෙහෙම මාළුවෙක් අහුන්නේ.
මේ දරුවන්ගේ දෙමව්පියන්ට පුදුම සතුටක් දරුවන්ගේ අනාගතයේ සාර්ථක භාවයේ ලකුණක් මේ තියෙන්නේ. නමුත් විශේෂ මාළුවා රජ්ජුරුවන්ට පෙන්නමු කියලා අරන් ගියා. රජ්ජුරුව සඳහන් කළා මේ මාළුවා භාග්‍යතුන් හසිරේ පෙන්වන්න ඕනේ. ජේතවනාරාමයට මරන් ගියා. දැක්ක ගමන් අඳුරගත්තා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පසුබස්සෝපු කපිල කියන භික්ෂුවයි මේ ඉන්නේ. අවීචියෙන් නිදහස් වෙලා තිරිසන් ලෝකෙට ඇවිල්ලා අවශේෂ කර්ම ගෙවන්න. කරුණු කාරණා පැහැදිලි කළා. මහරජා මෙයාගේ කටින්ම මේ බව අහන්න ඕනේද කිව්වා. එහිමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ ආඥාව යොදලා මාළුවා මනුස්ස භාෂාවෙන් කතා කෙරෙව්වා. කපිල කියලා කතා කරාම එහිමයි ස්වාමීනි. කොහොමද අයියා කියලා ඇහුවා. ස්වාමීනි සංසාරේ කෙරවල කරලා නිවනින් සැනසුණා. කපිල කෝ අම්මා. ස්වාමීනි ඇය නිරි. කපිල කෝ නංගි. ස්වාමීනි ඇයත් නිරි. කපිල උඹ කොහේඳලද ආවේ? ස්වාමීනි අවීචියේ ඉඳලා. මැරිලා කොහෙද යන්නේ කියලා ඇහුවා. ආයෙත් අවීචියට කිව්වා. ඉවරයක් නැහැ. ආයෙත් අවීචියට. නමුත් උත්තර දෙන්න කටහරිනකොට මුළු ජේතවනාරාමෙම දුර්ගන්ධයෙන් පිරෙනවා. සඳහන් කළා කලින් බුද්ධ ධර්ම ඉගෙනගෙන කලින් හොඳට හැසිරුණා. ඒ කාලේ හොඳට බණ කීවා. ඒ කාලේ බුදුගුණ කීවා. ධර්මයේ ඉගෙනගෙන හොඳට බණ කියලා හොඳට බුදුගුණ කියපු නිසා මේ තරම් ලස්සනට ඉපදුනා. නමුත් පස්සේ කාලේ ධර්මයේ අධර්මයේ කරපු නිසා නිරේ දුක් විඳලා තිරිසන් ලෝකෙට ඇවිල්ලා කට හරිනකොට මේ තරම් දුර්ගන්ධයේ එකයි කියලා සඳහන් කළා. මේ කතාවෙන් අර දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා හිටපු අර දීවරියෝ 500 දෙනාම කලකිරිලා බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා. ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. ඊතුරු ධර්ම කාරණාව ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව. පින්තුනි අද ධම්ම නදී තිත්ත ධම්මදායාද සූත්‍රයේ ඇසුරින් කෙරෙන 10 වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඒ.ඩී. ආයුපාල මහත්මයා සහ පවුලේ සියලු දෙනා විසින්. නම්බර 278 8 ශ්‍රී දේවානන්ද පාර තුම්බෝවිල පිළියන්දල ලිපිනේ පදිංචි බව සිහිපත් කරනවා. පුණ්‍ය අනුමෝදනා කරනවා. පරලෝ සැපත් තම බිරිඳ පද්මා ඉලේ පෙරුම ඇතුළු මේගිය සියලුම ඥාතීන්ට පින් පෙමිනවීම. මෙම ධර්මදේශනයේ සඳහා ඉඩකඩ ලබා දුන් දේශප්‍රිය මහත්මයා ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. අප සියලු දෙනාට ඊටම ඉක්මන් භවයක සැපදායක ප්‍රතිපදාවෙන් උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුපාල මහත්මයා ඇතුළු පවුලේ අය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ උදා වේවා. ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහිම සිටින් ඒ උතුම් සද්ධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.
සාදු 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 මේ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් මෙලෙස නිමවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පියලුණු දෙවියට සදහම් නදියෙන් සිසිලස ලබන්නට ධම්ම නදී තිත්ත